ගරු සුනන්ද සහෝදරතුමනි, මාරිස් නිකායේ ප්‍රාදේශීය අධිපති ගරු මර්වින් සහෝදරතුමනි, ගරු සහෝදරතුමනි, පියතුමනි, හිතාදර ගුරු භවතුනි, ආදී ශිෂ්‍යයිනි, මෙම පාසලේ අධ්‍යාපනය ලබන ආදරණීය දරුවනි, 1789 වර්ෂය ප්‍රංශයට විශේෂ වර්ෂයක් වුණා. එනම් ප්‍රංශය තුල විප්ලවකාරී ව්‍යාපාරයක් ඒ අවුරුද්දේ ඇති වුණා. ජූලි මාසයේ තමයි ඒ ව්‍යාපාරය ආරම්භ වුණේ. එම විප්ලවය තුල විශේෂයෙන්ම හිංසාවට පත්වෙච්ච කණ්ඩායමක් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන් වන්නේ කතෝලික සභාවයි. කතෝලික සභාවේ රදගුරුතුමන්ලා, පියතුමන්ලා, පැවිදි සොහොයුරු සොහොයුරියන් දහස් ගණනින් ඝාතනය කරනු ලැබුවා මේ විප්ලවවාදීන් විසින්. එතකොට මෙන්න මේ පරිසරයෙන් කතෝලික සභාව සෑහෙන පීඩනයකට ගොදුරු වෙලා තිබිලා 1815 වෙනකොට එම රටේ බලයට පත්වෙච්ච නැපොලියන් බොනපාට් කියන නායකයාගේ කාලයේදී නිදහස සභාවට නැවත වරක් ලබා දුන්නා ආගමික කටයුතු සංවිධානය කරන්නට. ඒ පරිසරය තුල එදා කතෝලික සභාව තුල පුදුමාකාර පිබිදීමක් ඇති වුණා. ඒ පීඩාකාරී කාල පරිච්ඡේදයේ අවසානයේදී මේ පිටුපස, මේ සිද්ධීන් පිටුපස කතෝලික සභාවේ විශේෂයෙන්ම කතෝලික තරුණ තරුණියන් අතර ලොකු පිබිදීමක් ඇති වෙලා පැවිදි ජීවිතය, පූජක ජීවිතය වැළඳ ගන්න බොහෝ දෙනෙකු ඉදිරිපත් වුණා. මෙන්න මේ පරිසරය තුල එදා ප්‍රංශයේ ලියොන් කියන නගරේ තරුණෙක්, තරුණ පූජාප්‍රසාදී කෙනෙක් තීරණය කළා විශේෂයෙන්ම අයාලේ යන දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා නිකායක් පිහිටවන්නට ඕනේ කියලා. ඒ තමයි මාර්සලින් ෂම්පඤ්ඤා කියන පූජාප්‍රසාදීතුමා. මේ පූජාප්‍රසාදීතුමා ක්‍රිස්තු වර්ෂ 1817 දී මේ මාරිස් නිකාය පටන් ගත්තා. මරියතුමීගේ කුඩා සොහොයුරෝ යන නමින් තමයි මේ නිකාය ආරම්භ වුණේ. මේ නිකායේ ප්‍රධානම තේමාව වුණේ අයාලේ යන දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශේෂාකාරයෙන් කැපවිලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුළු ජීවිතයම ගත කරමින් ඔවුන් යහපත් දරුවන් කරන්නට, විශේෂයෙන්ම ධර්මානුකූල දරුවන් කරන්නට ඒ නිකාය ගත්තු තීරණය. ෂම්පඤ්ඤා පියතුමා මේ නිකායට දුන්නු ආප්තෝපදේශ උද්ෘත පාඨය තමයි ඊටර් පාරා ටූටුම් කියන එක. ඒ වචන තමයි අර ඔබගේ පාසලේ සංඥාවේ ලියලා තියෙන්නේ. ඒක යාඥාවකින් එන වචන ටිකක්. ඒ යාඥාව තමයි කෝර් මරියේ දුල්චිසිමුම් ඊටර් පාරා ටූටුම්. ඒ කියන්නේ මරියතුමියගේ සුන්දර වූ හදවත තුලින් අපට යහමඟ යන්නට පාර කැපේවා කියන එක. පාර සූදානම් වේවා කියන එක. එතකොට යහමඟ යන්නට පාර සූදානම් කිරීමේ අදහස ඇතුව තමයි කෝර් මරියේ ඩුල්චිසිමුම් කියන ඒ යාඥාවෙන් ඊතර් පාරා තූතුම් කියන ඒ වචන අරන් තියෙන්නේ. එතකොට මේ මාරිස් සහෝදරතුමන්ලාගේ නිකාය අද ලෝකේ බොහෝ තැන්වල සේවය කරනවා. මාරිස් සහෝදරතුමන්ලා 4000ක් පමණ මෙව නිකායට අයත් වී සිටිනවා. මේ අය සියලු දෙනාම අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙලා විශේෂයෙන්ම ඒ දරුවන් බලා ගැනීමට කැපවෙච්ච නිකායක් හැටියට වැඩ කරනවා. ක්‍රිස්තු වර්ෂ 1911 දී ශ්‍රී ලංකාවේ මඩකලපුව ප්‍රදේශයට පළමුවෙන්ම එතුමන්ලා සම්ප්‍රාප්ත වුණා. ඊට පසුව
1917 දී මේ මීගමුව ප්‍රදේශයට පැමිණ මේ මීගමුවේ සාන්ත මරියා විදුහලේ සේවය කළා. ඊට පසුව 1922 දී මේ මාරිස් ටෙලා විද්‍යාලය ගරු ලුයිස් සහෝදරතුමාගේ නායකත්වයේ යටතේ ආරම්භ කරන්නට ඔවුන් කටයුතු කළා. එදා සිට මේ අවුරුදු 100ක කාලයක් තුල ලංකාවේ සුවිශේෂී අධ්‍යාපනික සේවාවක් ඉටු කරන මෙම පැවිදි නිකාය ස්වාමින් වහන්සේ විසින් අපට දෙන ලද විශේෂ තිලිනයක් ලෙස අපි සලකනවා. විශේෂයෙන්ම කොළඹ අගරදගුරු පදවිය තුල අපි මේ පැවිදි සොහොයුරන් ගෙන යන සේවාව අගය කරනවා. මෙම පාසලට අමතරව මෙම පාසලේම සාකා පාසල වන තිඹිරිගස් කටුවේ මාරිස් ටෙලා විද්‍යාලයත් ඒ වගේම තවත් විද්‍යාලවලත් අපේ සහෝදරතුමන්ලා සේවය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මම කොළඹ අගරදගුරු පදවියේ එඬේරාණන් හැටියට උන්වහන්සේලාට මගේ අවංක ස්තුතිය පළමුවෙන්ම පුද කරන්නට කැමැතියි. මේ අධ්‍යාපන සේවාවට අපට මේ මීගමුව ප්‍රදේශයට උන්වහන්සේලා ඉටු කරන කැපවුණු සේවාව පිළිබඳව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තවදුරටත් ලැබී ඔවුන්ට එම සේවාව මීටත් වඩා හොඳින් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් මම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ අවස්ථාවක වැස්ස තිබුණත් ටිකක් විස්තර කරන්නට අවශ්‍යයි. මොකද්ද මේ කතෝලික අධ්‍යාපනය කියලා කියන්නේ? ඇයි කතෝලික සභාව මේ තරම් දුරට අධ්‍යාපනය ගැන හිතන්නේ? මේක පටන් ගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනුශාසනාවක් අනුවයි. උන්වහන්සේ කිව්වේ මොකද්ද? අපොස්තලවරුන්ට උන්වහන්සේ ස්වර්ගාරෝහණය වන්නට ගිහිල් යන්න ඉස්සෙල්ලා එබැවින් ඔබ ගොස් සකල ජාතීන්ට මා අනකල සියල්ල රක්ෂා කරන්නට උගන්වන්න. ඩිඩොස් කොන්ටෙස් කියන ග්‍රීක් වචනය තමයි බයිබලයේ නව ගිවිසුමේ සඳහන් වෙන්නේ. උගන්වන්න. ඒ කියන්නේ කියලා දෙන්න, මඟ පෙන්වන්න, මෙහෙයවන්න, ශක්තිමත් කරන්න, ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න කටයුතු කරන්න කියන එක තමයි මේ උගන්වන්න කියන එකේ තියෙන අර්ථය. ඒ අනුව සභා ජීවිතයේ විශේෂ නැඹුරුවක් තිබුණා එදා ඉඳලම උගන්වීමේ කටයුත්තට. අපෝස්තලවරු, සුද්ධෝපාවුලතුමා, ධර්ම දූතවරු සභා ඉතිහාසයේ මුළුල්ලේම අධ්‍යාපනයට කැප වුණා. තනින් තන යමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය අනුන්ට කියා දීලා ඔවුන්ගේ ජීවිත ඒකාලෝක කරන්නට ඔවුන් කැප වුණා. ඉතින් සභාවේ මූලික වගකීමක් වන්නේ මේ ඉගැන්වීම ඉටු කරන්නටයි, ඉගැන්වීමේ මෙහෙවරට සම්බන්ධ වෙන්නයි. ඒ නිසාම රෝම අධිරාජ්‍ය විනාශ වෙලා බාබේරියන් ගෝත්‍ර රෝමය අල්ලා ගත්තට පස්සේ යුරෝපයේ සංස්කෘතිය හැඩගස්වන්නට කතෝලික සභාව විශාල සේවයක් කළා. ඒ නිසාම කතෝලික සභාව හැඳින්වුවේ මජිස්ට එවුරෝපයේ කියලා. ඒ කියන්නේ යුරෝපයේ ගුරුතුමා හැටියට. පාසල් ආරම්භ කළා පළමු තාපසාරාම ආශ්‍රිතව. ඒ වගේම පළමු ලෝකයේ මට්ටමේ බටහිර ලෝකයේ පළමු විශ්වවිද්‍යාල ආරම්භ වුණේ කතෝලික සභාවේ මෙහෙයවීම යටතේ බොලොඤ්ඤා, පැරිසිය, ඔක්ස්ෆර්ඩ් කියන විශ්වවිද්‍යාල ආරම්භ වුණේ කතෝලික සභාවේ මෙහෙයවීම තුල. ඒ නිසා අද ලෝකයේ සෑම රටකම, සෑම මහද්වීපයක, මහා දූපතකම විහිදී ඇති කතෝලික පාසල් හා ද්විතීක මෙන්ම ත්‍රිතීක අධ්‍යාපන ආයතන ලක්ෂ ගණනක් ඇති බව ගණන් බලා තිබෙනවා. නිසා මේ ලක්ෂ ගණනක පාසල් අධ්‍යාපන පද්ධතිය තුලින් ලක්ෂ ගණන් දරුවන්ට ජීවිතය හදා ගැනීමේ මාර්ගය, විනයානුකූලව ජීවත් වීමේ මාර්ගය පෙන්වා දෙනවා. ඒ වගේම මේ විදුහලත්, මාරිස් ටෙලා විදුහලත් එවැනි ආයතනයක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් කතෝලික අධ්‍යාපනය කියලා කියන්නේ මොකක්ද කියන එක මම කෙටියෙන් විස්තර කරන්නම්. මේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා දෙවන වතිකානු සම්මන්ත්‍රණ සභාවේ අධ්‍යාපනය පිළිබඳ විශේෂ ලේඛනය තුල. එනම් ග්‍රැවිස්සිමුම් එඩුකාසියෝනිස් කියන ඒ ලේඛනය තුල සඳහන් කරන්නේ කතෝලික පාසලක සුවිශේෂ වගකීම වන්නේ අන් පාසල් මෙන්ම
ඉහත ඉලක්ක කරා සපුරා ගැනීමට දරුවන් සූදානම් කරන අතරම මොනවද මේ ඉහත ඉලක්ක කියන්නේ? ඕනෑම පාසලක ලෝකේ ඕනෑම පාසලක දරුවන් වෙත අධ්‍යාපන සේවාවෙන් ලබා දෙන්නට බලාපොරොත්තු වන දේ කෙටියෙන් මෙම ලේඛනය විස්තර කර දෙනවා. පළමුව නැන පහදා දීම. නැන පහදා දීම ඥානය ශක්තිමත් කිරීම, ඥානයෙන් පිරුණු කෙනෙකු කිරීම දරුවෙකු. ඒ වගේම නිවැරදි තීරණ ගැනීමේ ශක්තියත් පාසල් වලින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ලබා දෙනවා. ඒ වර්ධනය කරනවා. ජීවිතයට ඔබින ආකාරයේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, ඒවට දක්ෂතාවය ඇති කිරීම දරුවන් තුල වර්ධනය කිරීමට. ඒ වගේම තමා ජීවත් වන සමාජය සතු සංස්කෘතික උරුමය හඳුන්වා දීම පාසල තුලින් සිදු වෙනවා. තමා ජීවත් වන සමාජයේ ඇති සංස්කෘතික උරුමය, සංස්කෘතික වටිනාකම්, ඒවා ජීවත් වීමේ වැදගත්කම දරුවන්ට පහදා දෙනවා පාසලක. අපි ජීවත් වෙන අපේ ලංකාවේ උදාහරණයක් වශයෙන් බෞද්ධ සංස්කෘතිය, හින්දු සංස්කෘතිය, මේ සංස්කෘති තුලින් සංකල්පණය වෙලා පොදුවේ අපි උරුම කරගෙන තියෙන සංස්කෘතික පැවැත්ම දරුවන්ට හඳුන්වා දෙනවා. ඒ වගේම ජීවිත වටිනාකම් අගීමට අපි දරුවන්ව මෙහෙයවනවා. ජීවිත වටිනාකම්. ඒ වගේම මේ පාසල් වලින් දැනුම, ඒ වගේම වෘත්තිමය සේවාවකට දරුවන්ව සූදානම් කිරීමත් සිදු වෙනවා. ඒ වගේම දරුවන් අතර එකිනෙකා තේරුම් ගැනීමේ හැකියාවද වර්ධනය කරනවා. තනියම නෙමෙයි, දරුවෝ සමාජය තුල අනිත් අය සමග සංකලනය වෙලා පොදුවේ ජීවිතය ශක්තිමත් කර ගැනීමේ ක්‍රමවේදය පාසල් ඕනෑම පාසලකින් එය ලබා දෙනවා. නමුත් කතෝලික පාසලක සුවිශේෂ වගකීම මොකක්ද කියලා මේ ලියවිල්ල සඳහන් කරන්නේ, ආධ්‍යාත්මික නිදහස හා ප්‍රේමය තමන් තුළ ජනිත කරවා ගැනීමටද ආධ්‍යාත්මික නිදහස, ඒ කියන්නේ හරි දේ කරන්නට තියෙන නිදහස, ආධ්‍යාත්මික නිදහස වර්ධනය කර ගැනීමට, ඒ වගේම ප්‍රේමී ජීවිතයක් ගත කරමින් අන්‍යයන් සමග ආදරයෙන් බැඳීමට ඇති ඉඩකඩ දරුවා තුළ ශක්තිමත් කරන්නට කතෝලික පාසල් විශේෂයෙන්ම බැඳෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ හා බැඳී නව මැවිල්ලක් බවට පත්වීමට ලත් කැඳවීම සඵල කර ගැනීමට ඉඩ සලසා දීමත් කතෝලික පාසලක සිදු වෙනවා කියලා මේ ලියවිල්ල සඳහන් කරනවා. ඒතර මේ කතෝලික පාසලක් කියලා කියන්නේ විශේෂයෙන්ම ආගමික චින්තනය තුලින් ජනිත වන හික්මීම, සංවර භාවය, ඒ වගේම අන් අය වෙත ඇති ආදර භක්තිය, ඒ වගේම අන් අය වෙත සේවය ලබා දීමට ඇති උනන්දුව වැනි උතුම් වටිනාකම් සහ ගුණාංගවලට දරුවන්ව විශේෂයෙන් මෙහෙයවනවා ආගමික ආධ්‍යාත්මිකත්වයක පදනමක් තුල පිහිටා සිට. මේක තමයි ආගමික අධ්‍යාපනය කියලා අපි කියන්නේ. අද බලන්න සමාජය තුලට අද හුඟක් අවශ්‍ය වෙන දෙයක් මේක. විශේෂයෙන්ම අවංක ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම. ඒ කියන්නේ හොර බොරු වංචා කරන්නේ නැතිව අවංකව කටයුතු කිරීම, ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කිරීම. එතකොට විනයානුකූල පැවැත්මක් ඇතිව ජීවත් වීමේ වැදගත්කම වර්ධනය කිරීම. ඒ වගේම සත්‍යවාදීව සහ සාධාරණව ජීවත් වීමේ හැකියාව, දක්ෂතාවය වර්ධනය කිරීම. මේ දේවල් අද සමාජය තුළ පිරිහිලා තියෙනවා නම් ඒ පිරිහිලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමේ පිරිහීමක් නිසා බව අනිවාර්යෙන්ම කියන්නට ඕනේ. උදාහරණයක් ගමු. අද අපේ රටේ හැම කාර්යාලයකම වගේ කීයක් හරි ලබා ගන්න වේතනයට අමතරව කීයක් හරි දෙන්න ඕනේ මොකක් හරි වැඩක් කරගන්න. අන්තිම පල්ලෙහාම මට්ටමේ ඉන්න නිලධාරියාගේ පටන් ඉහළම මට්ටමේ අය දක්වා යම් ආකාරයක දූෂණයක්, දූෂිත ක්‍රමවේදයක් තුලින් වැරදි දේ කරන්නට තල්ලු වීමක් අපේ සමාජය තුල අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා තමයි අද අපේ ලංකාව මේ තරම්ම පිරිහිලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම විනයක් නැති, කිසිම ප්‍රතිපත්තියක් නැති, කිසිම අවංකකමක් නැති සමාජ ක්‍රමයක් මේ අවුරුදු ගණනාවක් තිස්සේ වර්ධනය වෙලා මේ රට විනාශයට ගෙනියලා තියෙනවා. ඒක තමයි අද ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ.
ඒතර මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මේ දේශපාලන බලවතුන් අයින් කිරීම එහෙම දේවල් නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදය, මේ වටිනාකම්, මේ වැරදි වටිනාකම් වලින් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීමේ අරගලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ හුඟක්ම. ඒ මොකද දූෂණයයි කියලා කියන්නේ, දූෂණය කිව්වම අපි කියනවා එයා තමයි දූෂිතයා කියලා. හැමතිස්සෙම අනිත් එක්කෙනාට ඇඟිල්ල දික් කරනවා, තමා දිහා ඇඟිල්ල දික් කරගන්නේ නැතිව. අද මුළු ලංකාවේ සමාජයේම දූෂිතයි. ඒක කියන්න දෙයක් නැහැ. ඒ මොකද පොඩිම කාර්යාල සේවකයා සිට ඉහළම කාර්යාල සේවකයා දක්වා ඔවුන් වැඩිපුර සල්ලි ඉල්ලනවා මොනවා හරි Tamanගෙන් සිදු යුතු සේවාවක් ඉටු කරලා දෙන්න. දූෂණය මේක ලංකාවේ ලෙඩක්, අසනීපයක් බවට පත් වෙලා තිනවා. හරියට නිකන් පිළිකාවක් වගේ. ලංකාවේ සාරය උරාබොන, ලංකාවේ ජීවිතය කඩාකප්පල් කරලා විනාශ කරන පිළිකාවක් වශයෙන් මේ දූෂණය කියන එක අද බෝ වෙලා තියෙනවා. ඉහළම මට්ටමේ අය කොමිෂන් ගන්නවා අරෝමව කියලා චෝදනා කරන අතරම පහළම මට්ටමේ දැන් බලන්න, දැන් මේ ඩීසල්, පෙට්‍රල්, පෝලිම් වල ඉන්න අය අපිට ආරංචි, ඒ සමහර ඩීසල් ගහන අය වැඩිපුර කීයක් හරි දුන්නොත් ගහලා දෙනවා කියලා. ඉතින් එතන ඒ පෙට්‍රල් ගහන එක්කෙනක් කීයක් හරි වැඩිපුර අසාධාරණ ලෙස හම්බ කරන්නට කටයුතු කරනවා. ඉතින් මේ දූෂණය හෘද සාක්ෂියක් තියෙනවා නම් එවැනි දේවල් කරන්න බෑ. ඉතින් මෙතන අද අපේ රට තුල අපිට වෙලා තියෙන සම්පූර්ණ සමාජ පරිවර්තනයක් ඇති කරන්නට වෙනවා. මේ රට හදන්නට නම් ව්‍යවස්ථාව වෙනස් කෙරුවා කියලා මොනවද 21 වෙනි සංශෝධනය ගෙනාවයි කියලා හෙට රට සම්පූර්ණයෙන්ම සුව වෙනවද? නෑ. සමාජ පරිවර්තනයක් ඒ සමග ගියේ නැත්තම්, චින්තන පරිවර්තනයක් ගියේ නැත්තම් මම මේ රටට ආදරේ. ඒ නිසා මම හොරකම් කරන්නේ නෑ, මම බොරු කියන්නේ නෑ, මම වැරදි දේ කරන්නේ නෑ කියලා හිතාගෙන චින්තන විප්ලවයකට අපේ දරුවන්ව සහ වැඩිමල් අයව ගෙනිච්චේ නැත්තම් ඔය කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නෑ. ඒවා කොස්මෙටික් චේන්ජස්, නිකන් අර උඩින් පල්ලෙන් කරන වෙනස්කම් විතරක් වෙනවා. දැන් බලන්න හැමදේම දිහා බලනකොට අපි මේ පාස්කු ප්‍රහාරයේ පැත්ත දිහා බලද්දිත් අපිට පේන්නේ බොරුව රජකම් කරන්නට කටයුතු කරන හැටි. ඉහළම තනතුරු දරන අයගේ සිට පහළම තනතුරු දරන අයත් මේ දේවල් අනුමත කරනවා. ඉතින් ඒ නිසා මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? මේ අවුරුදු 70 ගණනක් නිදහස ලබා ගත්තට පස්සේ මේ රට පත් වෙලා තියෙන තත්වය ඉතාමත්ම සෝචනීයයි, කනගාටුදායකයි. හරියට අනාගතයක් නැහැ වගේ මේ රටට අපිට හිතෙන්නේ. හැමදාම මේ විදිහට යන්න පුළුවන්ද? ව්‍යවස්ථාවල් වෙනස් කරන එක හරි, ඒක කරන්න ඕනේ. සංශෝධන ගේන්නට ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ඕනේ. නමුත් ඒ විතරක් මදි. චින්තන විප්ලවයක් අප තුළ ඇති වෙන්නට ඕනේ. ඒ චින්තන විප්ලවය මම මේ රටට මට වඩා ආදරෙයි කියලා කියන තත්වයකට හැම පුරවැසියෙක්වම ගේන්න පුළුවන් නම් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අධ්‍යාපනයට පමණයි. විශේෂයෙන්ම ආගමික අධ්‍යාපනයට. ඒ නිසා මේ වගේ පාසල් වලින් අද සමාජයට විශාල සේවයක් කිරීමේ හැකියාව තිබෙනවා. එය ඉෂ්ට කළ යුතුයි. මේ පාසල් ආරම්භ කරපු කාලේ හිටපු සහෝදරතුමන්ලා සහ අපේ කතෝලික පාසල් වල හිටපු ගුරුතුමන්ලා ඊ타මාත්ම අවංකව කැපවීමෙන් යුතුව සේවය කරන හැටි අපි දැක්කා. මම දැක්කා මගේ ගුරුවරයෙක් හැමදාම උදේ 3 මාරට නැගිටලා වෙන්නප්පුවේ ඉඳලා බස් එකෙන් එනවා කොළඹට මට උගන්වන්නට. සත 5ක්වත් වැඩිපුර හම්බ කරේ නැහැ. ටියුෂන් පන්ති දාන්න ගියේ නැහැ. ඒ දවස්වල ටියුෂන් පන්ති කියලා ඒවා තිබුණේ නැහැ. අපේ දෙමව්පියන්ගේ පොකට් එකට ගහන්න ටියුෂන් පන්ති තිබුණේ නැහැ. පන්තියේ ගුරුවරයා Tamanගේ දරුවාව Tamanට බාර වෙලා ඉන්න දරුවාගේ අධ්‍යාපනය හරියට ඒක ගන්නවද කියන එක බලාලා ඒ එක එක දරුවාට හරියට Tamanගේ දරුවා වගේ ආදරයෙන් සලකලා ඒ දරුවාට ඒ අධ්‍යාපනය ලබා දෙන්නට මහන්සි වුණා. පස්සේ මොකද වුනේ? මේක සම්පූර්ණයෙන්ම වාණිජකරණය වුණා. ටියුෂන් පන්තියකට ගියේ නැත්තම් විභාගේ පාස් වෙන්න බැහැයි කියන බොරු මතයක්
සමාජය තුල බිහි වුණා. විභාගයේදී ඒ 9ක් ගන්නට ඕනේ කියන බොරු මතයක් බිහි වුණා. ඉස්සරහට යන්න නම් ඒ 9ක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ලෙවල් විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය තරම් ප්‍රමාණයට වඩා වැඩි සහතික ගන්නට ඕනේ කියලා ළමයි බොරු මතයකට යොමු කරනු ලැබුවා. මේ ටියුෂන් පන්තිවල අය තමයි මේ බොරු මතය ඇති කළේ. අපි මම උදාහරණයක් වශයෙන් මම ඒ 9ක් ගත්තු කෙනෙක් නෙමෙයි ඕ ලෙවල් විභාගයට. නමුත් මම සමත් වුණා. නමුත් ඒ තරම්ම ලොකු ප්‍රමාණයක් නැති උනායි කියලා මට වැරදුනෙත් නැහැ. වැරදෙන්නේ කොච්චර ඉගෙන ගත්තත් මදි. සීලාචාරකම නැත්තම් වරදිනවා. අවංකකම නැත්තම් වරදිනවා. ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න ආදරණීය දරුවනි අවශ්‍ය වෙන්නේ විභාග පාස් වෙන එක විතරක් නෙවෙයි. මම ඔයාලට කියන්නේ විභාග පාස් වෙන්න එපයි කියලා මේකෙන්. නමුත් මම කියන්නේ විභාග සමත් වෙන්න. නමුත් ඒ අතරම සීලාචාරකම, ප්‍රතිපත්තිගරුකකම, අවංකකම අන්න ඒ වටිනාකම් වලින් ඕගලන්ගේ ජීවිතය සරසගන්න. අන්න එතකොට මේ වගේ පාසල් වලින් ඔබට සමාජයේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන ශක්තිය, චිත්ත ශක්තිය ඕගලන්ට ලැබෙනවා. මොකද විභාග පාස් වුණා කියලා ජීවිත අරගලයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ නැහැ. ජීවිත අරගලයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ සීලාචාරකම, ප්‍රතිපත්තිගරුක බව, ආගමික වටිනාකම් ජීවත් වීමේ හැකියාව, අන්නේ දේවල් වර්ධනය වුණොත් පමණයි. ඒ නිසා මේ අවස්ථාවේදී අපි පුළුවන් තරම් උත්සාහ කරමු ආදරණීය දරුවනි, ඉගෙන ගන්න, විභාග සමත් වෙන්න, හොඳට මහන්සි වෙලා පාඩම් කරන්න. ඒක හොඳයි. නමුත් ඒ සේරම දෙයට වැඩිය සීලාචාර දරුවෙක් වෙන්න, යහපත් දරුවෙක් වෙන්න, අනුන්ට කරදරයක් නොවි, අනුන්ට උපකාරයක්ම වෙන ආකාරයේ ජීවිතයක් ගත කරන දරුවෙක් වෙන්න, රට ගැන හිතන්න, සියලු දෙයටම වැඩිය මම මගේ රටට ආදරේ කියන චින්තනය තුල වැඩ කරන්න. පේනවද දැන් හුඟක් දෙනෙක් මේ රටේ තියෙන ප්‍රශ්න ඉදිරියේ සේරම වගේ දැන් රටින් පිට වෙලා යන්න උත්සාහ කරනවා. පාස්පෝර්ට් කන්තෝරුවට දවසකට 3500ක් පාස්පෝර්ට් නිකුත් කරනවලු. ඉතින් ඒව ගණන් කරලා බැලුවොත් මුළු ලංකාවම හිස් වෙන්න පුළුවන් තව මාස 6ක් අවුරුද්දක් විතර යනකොට. අපිට සමහර විට උගන්වන්න වෙන්නේ සහෝදරතුමනි මේ ගස් වලටයි, පොල් ගස් වලටයි, දෙල් ගස් වලටයි, කොස් ගස් වලටයි විතරයි. ඇයි? මොක්කොම යනවා යන්න. ආදරණීය දරුවනි, මේ රට දාලා යන්න ඕනේ නෑ. මේ රට ලස්සන රටක්. මම රටේ ලෝකේ හුඟක් රටවල් වලට ගිහිල්ලා තියෙනවා. මේ තරම් ලස්සන රටක් ලබා ගන්න අපි ඇත්තම වාසනාවන්තයි. ඉතින් මේ රට දියුණු කරන්න අපිට පුළුවන්. හැකියාව තියෙනවා. දෙවියන් වහන්සේ අපිට හැකියාව දීලා තියෙනවා, ටැලන්ටු දීලා තියෙනවා. එහෙමනම් ඒ ටැලන්ටු තුල ඔබ යහපත් අධ්‍යාපනයක් ලබාගෙන ඔබේ අනාගතයත්, මේ රටේ අනාගතයත් සුඛිත මුදිත කරන්නට දේශපාලන වේදිකාවල ඔය කියන්නේ එක එක අය ආසියාවේ ආශ්චර්ය, සෞභාග්‍ය දැක්ම, ඒ වචන වලින් වැඩක් නැහැ. වැඩේ කෙරෙන්නයි ඕනේ. වචන වලින් පොත්වල ලියාලා මුද්‍රණය කරලා බෙදුවයි කියලා සෞභාග්‍යයක් ඇති වෙලා තියෙනවා අපේ රටේ. කෝ ඒ සෞභාග්‍ය? සෞභාග්‍ය නෙමෙයි, දැන් අසෞභාග්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ පොත්වල ලිව්වයි කියලා, එක එක මේ මැතිවරණ ප්‍රකාශන වල ලිව්වයි කියලා, එහෙම නැත්නම් මේවා ප්‍රචාරය කෙරුවයි කියලා රට දියුණු කරන්න බෑ. කැපවීම තියෙන්න ඕනේ, ආදරය තියෙන්න ඕනේ රටට. ඒ නිසා මට වඩා මගේ ජනතාව ලොකුයි කියලා හිතන්න ඕනේ නායකයෝ. මම නෙමෙයි ලොක්කා, මගේ ජනතාවයි ලොක්කා. ඒ නිසා මම ජනතාව වෙනුවෙන් ආදරයෙන් කැප වෙලා සේවය කරනවා. ජනතාවට කන්න බොන්න තියනවාද? අඳින්න පළඳින්න තියනවාද? ජනතාවට අවශ්‍ය දේ තියනවාද කියලා මා තුල කැක්කුමක් ඇති කරගන්නවා. මෙතනදී දේශපාලන පක්ෂ ආරෝමය වලට බෙදෙන්නේ නැතුව ඔක්කොමලා එකට එකතු වෙලා මේ රට වෙනුවෙන් මොනවා හරි කරන්න ඉදිරිපත් වෙනවා කියන එක තමයි අපි කරන්න ඕනේ. මේ පක්ෂ ભેද, දේශපාලන ભેද, ඡන්ද මේ ඔක්කොම වලින් කරගන්නේ මිනිසුන්ව එන කොටා ගන්නට, මිනිසුන් තුල ભેදේ වර්ධනය කරන්න කටයුතු කිරීමයි. එහෙම කරලා මේ රට දියුණු කරන්න බෑ. මේ රට ලස්සන රටක්. මේ වගේ රටක් ලබා ගන්න අපි ආශිර්වාදමත් පිරිසක් වෙන්නට ඕනේ. එහෙමනම් මේ රටෙන් පැනලා යන්නේ නැතුව මේ රට තුලම ජීවත් වෙමින් මේ රට මීට වඩා හොඳ තැනක් කරන්නට අපි අවංකව කටයුතු කළ යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම අධ්‍යාපනයේ තුල ඇති හැකියාව අපි පිළිගනිමු.
පිළි අරගෙන මේ රට මීට වඩා හොඳ තැනක් කරන්නට අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් විශේෂයෙන්ම මේ දරුවන්ට ඒ වටිනාකම් ලබා දෙන්නට පොත්පත්වල දැනුමට වඩා ජීවිත වටිනාකම් වලින් ඔවුන් පෝෂණය කරන්නට දැහැමියාවෙන් ආගමික වටිනාකම් වලින් ඔවුන්ගේ ජීවිත අර සම්පඤ්ඤා පියතුමා කිව්වා වගේ ජීවිත අරගලයේ යන්නට මරියතුමිය මූලිකත්වයෙන් කටයුතු කළා වගේ ඊට පරා ටූටුම් කියන්නේ ඒ වචනවල තේරුම ඒකයි මරියතුමියනි ජීවිත අරගලයේ ගෙනියන්න අපිට උදව් වෙන්න කියන එක. ඉතින් අපේ සහෝදරතුමන්ලාට නැවත වරක් මම ස්තුතිවන්ත වෙමින් අපේ සහෝදරතුමන්ලාට සුබ පතනවා. මෙම පාසල මාරිස්ටෙලා විදුහල ජයෙන් ජය ලබාගෙන අනාගතයේදී මේ ප්‍රදේශයට විශාල සේවයක් කරන දැනට කරගෙන තියෙන විශාල සේවයට අමතරව තවත් ඊටත් වඩා විශාල සේවයක් කරන ආයතනයක් බවට දේව වරප්‍රසාදයෙන් සහ මරියතුමියගේ පිහිටෙන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජේසු පිහිටයි.